දේවාලේ ගම කණ්ඩේ ගෙදර පුත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මීතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒතං සන්තං ඒතං පනීතං යද්දං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. මේ ශාන්තය, මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. නිවන යන මාතෘකාව යටතේ සැලසුම් කළ දේශනා මාලාවේ දෙවැනි දේශනයයි අද කරන්න සිදු වෙලා තියෙන්නේ. අප පසුගිය දවසේ දේශනාවේ අවසාන හරියේදී කාරණයක් මතු කළා. නිවනෙහි පරමාර්ථය කුමක්ද? නිවන කුමක් සඳහාද කියන ප්‍රශ්නය නොගැලපෙන්නේමක් නිසාද කියන එක. ඒ කියන්නේ සාසන බ්‍රහ්මචර්යාව එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයම නිවන නිෂ්ඨාව කොටගෙන, නිවන පරමාර්ථය කොටගෙන නිවනෙහිම බැසගෙන සිටින නිසා නිවන කුමක් සඳහාද, නිවනෙහි පරමාර්ථය කුමක්ද කියන ප්‍රශ්නය නුසුදුසු ප්‍රශ්නයක් බව අපි කලින් දවසේ සාකච්ඡා කළා. ඇත්ත වශයෙන්ම සමහර තැන්වල නිවන හැඳින්වීමට යොදලා තියෙනවා අනුත්තර බ්‍රහ්මචර්ය පරිෝසాన කියන පදේ පවා. ඊතර දැක්වෙන පාඨයක් තමයි සූත්‍රවල යස්සත්ථාය කුලපුත්තා සම්මදේවාගාරස්මාන ගාරියම් පබ්බජಂತಿ. තදනුත්තරං බ්‍රහ්මචර්ය පරිෝසానං විත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහාති කියන පාඨය. යම් අර්ථයක් යම් කාරණයක් සඳහා කුලපුත්‍රයෝ මනමින් ගිහිගෙන් නික්ම අනගාരിക වූ මේ පැවිද්දට ඇතුළු වෙද්ද එම අර්ථය එම අනුත්තර වූ බ්‍රහ්මචර්ය පරිෝසාණය, බ්‍රහ්මචර්ය අවසානය දීම මේ ජීවිතයේදීම සොකී අභිඥාවෙන් සාක්ෂාත් කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ඊට එළඹ වාසය කළා කියන එකයි ඒ පාඨයේ අදහස. මේ විදිහට මේ බ්‍රහ්මචර්යාව අවසාන වෙනකොට නිවන ලැබෙනවයි කියන එකට හේතුව මොකක්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඍජු මාර්ගයක්. උජුකෝ නාම සෝ මග්ගෝ අභයා නාම සාදිසා ආදි වශයෙන් දක්වනවා. මේ මාර්ගය ඍජුයි, යන දිශාව නිර්භයයි කියලා. ඒ විදිහට සමහර තැන්වල දැක්වෙනවා. විශේෂයෙන්ම හොඳ ගාථා ධර්මයක් සඳහන් වෙනවා. සේඛස්ස සික්ඛමානස්ස උජුමග්ගානුසාරිනෝ khයස්මින් පඨමං ඥානං තතෝ අඤ්ඤා අනන්තරා කියලා ඉතිවුත්තක පාළියේ සඳහන් වෙනවා. ඍජු මාර්ගයට අනුව හැසිරෙන්නා වූ ඒ අනුව හික්මෙන්නා වූ ශෛක්ෂ පුද්ගලයාට ආශ්‍රවක්ෂය කිරීමේ ඥානෙ පළමුවෙන් ඇති වෙනවා. ඊට අනුතුරුවම අඥානම් වූ ඒ අරහත් ඵලයෙන් නිර්වාණය පිළිබඳ ප්‍රත්‍යක්ෂ සහතිකය, ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබෙනවා. මෙතනින් අපට පේනවා අනන්තරා කියන වචනේ යෙදලා තිබෙන බව. ආනන්තරික සමාධි කියලාත් කියනවා මේ අරහත් ඵල සමාධියට. අනන්තරවම ලැබෙනවා කියන එක. එතකොට රහතන් වහන්සේ පිළිබඳව ඒ විදිහට කිව්වත් ආනන්තරික වශයෙන් කෙනෙකුට ප්‍රශ්නයක් නගන්න පුළුවනි. හොඳයි සෝවාන් පුද්ගලයා පිළිබඳව කොහොමද කියලා. සාමාන්‍ය විශ්වාසය හැටියට සමහර කෙනෙක් හිතන හැටියට සෝවාන් පුද්ගලයන් නිවන දකින්නේ හරියට අර වංගු සහිත පාරක එක වංගුවකින් හැරෙනකොට ඈතින් පෙනෙන පොඩි පහන් එළියක් දකිනවා වගේ. එහෙම නිවනක් දැක්මක් කියලා. නමුත් ධර්මානුකූලව කල්පනා කරලා බලනවා නම් අර ආනන්තරික ධර්මතාව මේ ප්‍රථම මාර්ග ඥානයට පවා පොදු දෙයක්. ඒක හොඳට දැක්වෙනවා. සමහර විට සෝවාන් ඵලය ලබන පුද්ගලයා ඊටාම දිලින්දෙක් වෙන්න පුළුවන්, නුගතෙක් වෙන්න පුළුවන්, සත්‍යවිරි දරුවෙක් වෙන්න පුළුවන්. ඒ වගේම පළමු වරට මේ ධර්මය අසන කෙනෙක් වුණත් ඒ තැනත්තා සෝවාන් නාම පුදුම අන්දමේ උපපදමාලාවක් ඒ ධර්මයේ යෙදිලා තියෙනවා. උපපද මහ ගොඩක් යෙදිලා තියෙනවා. දිට්ඨ ධම්මෝ, පත්ත ධම්මෝ, විදිත ධම්මෝ, පරියෝගාල ධම්මෝ, තින්න විචිකිච්ඡෝ විගත කතංකතෝ වේසාරජ්ජප්පත්තෝ අපරප්පච්චය සත්තු ශාසනය කියලා ওই විදිහට දිග උපපදමාලාවක් යොදලා තිබෙනවා. එතන දිට්ඨ ධම්මෝ කියලා සඳහන් වෙනවා. නිර්වාණ ධර්මයේ දුටුවා.
ඒ විදිහටම විග්‍රහ කරනවා නම් රතන සූත්‍රයේ හිම තියෙනවා සහවස්ස දස්සන සම්පදාය තයසු ධම්මා ජහිතා භවಂತಿ කියලා. ඒ ප්‍රථම මාර්ග ඥානයෙන් මේ දර්ශනය ලැබෙනවත් සමගම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ සංයෝජන ධර්ම තුන ප්‍රහීන වෙනවා කියලා. සමහර කෙනෙක් හිතන්න පුළුවන් නිවන යන්තමින් දැක්ක නිසා මෙහෙම වෙනවා කියලා. නමුත් මේ පාඨයෙන් පේනවා දිට්ඨ ධම්මමනක් නෙවෙයි, නිවන දුටුවා පමණක් නෙවෙයි, පත්ත ධම්මෝ නිවනට පැමිණියා. එපමණකුත් නෙවෙයි, විදිත ධම්මෝ නිවන තේරුම් ගත්තා. පරියෝගාල ධම්මෝ නිවනට බැසගත්තා. නිවනට කිමිද ගත්තා. ඒ අනුවම තවත් වචන කීපයක් යෙදෙනවා. තින්න විචිකිච්ඡෝ දිගිඩියාවෙන් එතර වුණා. විගත කතංකතෝ සකේ පහ වුණා. සකේ දුරු කරගත්තා. වේසාරජ්ජප්පත්තෝ විශාරද භාවයට පැමිණියා. අපරප්පච්චෝ සත්තු ශාසනය. මේ ශාස්ත්‍ර ශාසනයේ වෙන ගුරු උපදේශයක් නැතිව පවා සමහර විට ගුරු උපදේශය ඇතනම් ඉක්මන් කරගන්න පුළුවන්. එහෙම නැති වුණත් නිවන් දකින්න පුළුවන්. මේ මාර්ගය ලැබූ පුද්ගලයෙකුට කියන ඒ විදිහේ පද රාශියක් එතන ඉවිලා තියෙනවා. මේන් අපිට පෙන්වනවා ප්‍රථම මාර්ගඥාණයෙන් ලැබෙන ප්‍රත්‍යක්ෂය පවා අර ඈතින් දකින නිවන් නිමිත්තක් එහෙම නිමිත්ත කරගත්තු දෙයක් නෙවෙයි. මේක නිවනට පැමිණීමක්, බැස ගැනීමක්. උපමාවක් වශයෙන් කියනවා නම් ඉතිහාස ප්‍රවෘත්තියකට සම්බන්ධ ජනප්‍රවාදයක් තිබෙනවා. ගජබා රජුරුවන් දඹදිව ආක්‍රමණය කරන අවස්ථාවේදී නීල මහා යෝධයා යගදාවක් අරගෙන යගදා ප්‍රහාරයෙන් මුහුදු දිය දෙබෑ කරලා ඒ යන මාර්ගයේ පෑදුවා කියලා. එතකොට නීල මහා යෝධයාගේ යගදා ප්‍රහාරය වගේ එකක් තමයි මේ ලෝකෝත්තර මාර්ග චිත්තය. ඒක ඒ තරම්ම ප්‍රබලයි. පළවෙනි වර යගදාව ගහනකොටමත් මුහුදු දිය දෙබෑ වෙලා මුහුදු පතුල පේනවා. ඒ පුද්ගලයා මුහුදු පතුල දුටුවා. මුහුදු පතුලට පැමිණියා. ඒකට කිනිඳ ගත්තා වගේ. අන්න එහෙම තත්ත්වයක් මෙතන අපිට හිතා ගන්න තියෙන්නේ. අර යගදා ප්‍රහාරයෙන් මුහුදු දිය දෙබෑ කරනවා වගේ තමයි මේ ආශ්‍රවයන් කරාගෙන ඉන්න ස්වභාවයක් තිබෙනවා. නමුත් මේ මාර්ග චිත්තය කොයිතරම් බලවත්ද කිව්වොත් මොහොතකට දකින්න නිවන. ඒ කියන්නේ මොහොතකට ඒ සංස්කාර දෙබෑ කරගෙන සංස්කාර නිරෝධය දකින්න. මේ කාරණය දැන් අපි මේ උපමාවකින් කිව්වේ. මේ උපමාවට කිට්ටු කරන්න පුළුවන් ධම්මපද ගාථාවකුත් තියෙනවා. චින්ත සෝතං පරක්කම්ම කාමී පනුද බ්‍රාහ්මණ සංඛාරාණං khයං ඤත්වා අකතඤ්ඤෝසි බ්‍රාහ්මණ. බ්‍රාහ්මණය මේ කෙලෙස් සැඬ වතුර තෘෂ්ණාව නැමැති සැඬ වතුර ඉදිරියට පැනලා පරාක්‍රමයෙන් යුක්තව කපා හරින්න. කාමයන් දුරු කරන්න. සංස්කාරයන්ගේ ක්ෂය වීම දැනගෙන බ්‍රාහ්මණය ඔබ අකත නම් වූ අසංඛත නම් වූ ඒ தත්ත්වය දැනගත් කෙනෙක් වන්න. මේ ගාථාවෙන් ඉතින් හොඳටම පැහැදිලි වෙනවා මේ මාර්ග ඥාණයෙන් කරන්නේ කුමක්ද කියලා. අර විදිහට ඉදිරියට පැනලා ඒ සැඬ වතුර පහර කපන්නා වගේ මේ තෘෂ්ණාවෙන් බැඳිලා තිබෙන සංස්කාර සමූහය මේ කෙලෙස් ගොඩ මොහොතකට කපා හරිනවා. එහෙම කපා හරිනකොට තේරුම් ගන්නවා සංඛාරාණං khයං ඤත්වා සංස්කාරයන් ක්ෂය කරන්න පුළුවන් කියන ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබෙනවා. මේ මොහොතකට සංස්කාරයන් අර යගදාවෙන් ඉවත් වුණා වගේ දෙබෑ වුණා වගේ ඈත් වෙනවා. අසංඛත මුහුදුපත්ල දකින්න. අකත කියලා කියන්නේ අසංඛත කියන්නේ ඒකයි. ඒ කියන්නේ සංස්කාරයන්ගෙන් තොර වූ මේ මුහුදුපත්ල මොහොතකට දුටුවා. ඒ යගදාව ඉස්සුවාට පස්සේ ආයෙත් ගලාගෙන එනවා. නමුත් අර දිඨාසව කියලා කියන එක් ආශ්‍රව පක්ෂයක් තවත් නොඉන්නම යනවා. ඒ ක්ෂණයෙන් වගේ රහත් වුණ මහා ප්‍රඥාන් වහන්සේලා, බාහ්‍ය වැනි මහරහතන් වහන්සේලා මොකද කළේ? බුදු පියාණන් වහන්සේගේ දේශනාව අවසන් වෙනවත් එක්කම එක පිටේක යගදා ප්‍රහාර 4ක් ගහලා ආශ්‍රවයන් ගලාගෙන සම්පූර්ණයෙන්ම නැතර කළා. ආශ්‍රව ක්ෂය කියන தത്വයට සම්පූර්ණයෙන්ම බැමිණියා. එහෙම නැති පුද්ගලයා අර මාර්ග චිත්තයම පිහිට කරගෙන අර යගදාම පිහිට කරගෙන අකත අසංඛත தත්ත්වය දකින්න. එතකොට මෙතනත් අපිට පේනවා අකත අසංඛත කියන දේවල් ඈත තිබෙන නිමිත්තක් හැටියට නිවන් දකින පුද්ගලයා අල්ලා ගන්නව නෙවෙයි කියන එක. මේ නිමිති අනුව සිටීම බොහෝ දුරට භාෂා ව්‍යවහාරයේ ලක්ෂණයක්. ඒක බොහොම අවස්ථාවල අපිට ඉවත් කරන්න බැරි විදිහට පේනවා. මේ කෙලෙස් සහිත ලෝකයාගේ ව්‍යවහාරයට භාෂාව සකස් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ භාෂාවේ එක ලක්ෂණයක් තමයි ග්‍රාහක භේදය. ග්‍රාහක භේදය කියලා කියන්නේ මේ භාෂාවේ අල්ලගන්න දේකුත් තිබෙනවය, අල්ලගන්න කෙනෙකුත් ඉන්නවය කියන ව්‍යවහාරයක් තියෙනවා. විෂයී කියලා කියනවා. කර්තෘ කර්ම ඔය කොයි විදිහට බැලුවත් භාෂා ව්‍යවහාරي කරන කෙනෙක් ඉන්නවා, කරන දෙයක් තිබෙනවා. අල්ලගන්න දෙයක් තිබෙනවා, අල්ලගන්න කෙනෙක් ඉන්නවා. ඔන්න ඔය විදිහේ ස්වභාවයක් තිබෙනවා මේ භාෂාවේ. ඒක නිසාම අපිට සාමාන්‍ය ව්‍යවහාරයක් වශයෙන් බලක්වන්න බැරි විදිහට කියන්න සිද්ධ වෙනවා. මම නිවන් දකින්න කැමතියි.
නිවන ලබා ගන්න කැමතියි කියලා. ওই විදිහට ලැබීමක් ලබා ගැනීමක් හැටියට අපිට කතා කරන්න සිද්ධ වෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල මතක් කරලා දෙනවා මේක ව්‍යවහාර මාත්‍රයක් පමණයි. දැඩිව ගත යුතු දෙයක් නෙවෙයි කියලා. සමහර පිළිතුරු තිබෙනවා ගත්කටටම කියන්න වගේ. අන්න එහෙම පිළිතුරු දෙන තැනක් හමු වෙනවා සංයුත් සංඝයේ සගතක වර්ගයේ. අකුදින මෙති දේවපුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් අසනවා නන්දසිස්මන මහණ ඔබ සතුටු වන්නේහිද? බුදු පියාණන් වහන්සේ ඊට දෙන පිළිතුර කිං ලද්ධාවසෝ කුමක් ලබා ගත්තට දැනෙත්? ඊළඟට ඒ දේවපුත්‍රය අහනවා තේනෙහි සමන සෝචසි එහෙනම් මහණ ඔබ දුක් වන්නේහිද? කිං ජීතාවසෝ කුමක් දැවෙන්නේ නැති වුනේ? තේනෙහි සමන නේව නන්දසි නසෝචසි. හොඳයි එහෙමනම් මහණ ඔබ සතුටු වන්නේ නැත දුක් වන්නේ නැත. එසේ යවන්නේ කියලා පිටුරු දෙනවා. මේ විදිහට බලනකොට අන්තිමට නිවන් ලබනවා කියලා අපි කිව්වට මොකද ලබාගත් දේකුත් නැහැ නැති වුණ දේකුත් නැහැ. ওই විදිහේ තත්ත්වයක් තිබෙනවා. නැති වුණා නම් නැති වුණේ යමක් ඇතේ කියලා හිතාගත්තු අවිද්‍යාවකුත් තව මදිය කියලා හිතාගත්තු තණ්හාවකුත් ඔච්චරයි නැති වුණේ. මේ අදහස තවත් අපිට මතු කරගන්න පුළුවන්. දැන් නිවන හැඳින්වීමට අකත අසංඛත ආදී පද රාශියක් තියෙනවා. අපි එදා කිව්වා 33ක්ම එකතු කරලා තියෙනවා කියලා ලේඛනයක. ඒන් එකක් තමයි ඔය දීපං කියන්නේ. දීප කියලා කියන්නේ දිවයින. නිවන දිවයිනක් කිව්වහම අපිට හිතෙනවා මේක බොහොම ලක්ෂණ දිවයිනක්. දූපතක් වෙන්න පුළුවන් කියලා. මේ අදහසට අනුව අපි සමහර විට මේක දැඩිව හිතා ගන්නවා අනිකුත් ලෝක වගේ යම්කිසි භව තත්ත්වයක් කියලා. නමුත් මේකටත් බුදු පියාණන් වහන්සේ හොඳ පිළිතුරක් දීපු තැනක් අපට හමු වෙනවා සුත්ත නිපාතේ පාරායන වර්ගයේ. අප්ප කියන බ්‍රාහ්මණ මානවකයා බාවාරි බ්‍රාහ්මණයාගේ ගෝලයා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා බොහොම ලස්සන ගාථාවකින්. මජ්ජේ සරස්මින් තිට්ඨතං ඕඝේ ජාතේ මහභයේ ජරා මච්චු පරේතානං දීපං පබ්‍රූහි මාස කියලා. මහත් භයානක ගම් වතුර ගලාගෙන එද්දී විලක් මැද සිටින ජනයාට දිවයිනක් කියන්න වගේ මේ ජරාවෙන් මරණයෙන් පෙළෙන්නා වූ ජරා මරණ දෙකට භයයේ පීඩිතව සිටින්නා වූ මේ ලෝකයාට දිවයිනක් කියන මැනවි නිදුකාණනි කියලා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. බුදු පියාණන් වහන්සේ ඊට දෙන පිළිතුර මජ්ජේ සරස්මින් තිට්ඨතං ඕඝේ ජාතේ මහභයි ජරා මච්චු පරේතානං දීපං පබ්‍රෝමි කප්පති. කප්පේ මම නුඹට කියනවා ඒ දිවයින කුමක්ද කියලා. මෙන්න මේකයි දිවයින. අකිංචනං අනාදානං ඒතං දීපං අනාපරං නිබ්බාන මිති නං රෝමි ජරා මච්චු පරික්ඛය. අකිංචනං කියන්නේ කිසිවක් අයිති නැති බව. අනාදානං කියන්නේ කිසිවක් අල්ලගත්තේ නැති බව. ඒතං දීපං අනාපරං මෙන්න මේකයි දිවයින වෙන එකක් නෙවෙයි. එතකොට කිසිවක් අයිති නැති බවත් කිසිවක් අල්ලගත්තේ නැති බවත් කියන එක තමයි මේ දිවයින කියන්නේ. ඒතං දීපං අනාපරං වෙන එකක් නෙවෙයි. නිබ්බාන මිති නං රෝමි මම මේකට කියනවා නිවන කියලා. ජරා මච්චු පරික්ඛයන් ජරාව සහ මරණය නැති කරන ඒවා විනාශ කරන தත්ත්වය ඒකයි. මේනුත් අපිට පේනවා අකත අසංඛත ඒ වගේම සබ්බ සංඛාර සමත ආදී පද ඇත්ත වශයෙන්ම නිවනට යොදාපු ගැළපෙන උපපද සමූහය. එයින් අන්‍ය වූ වෙන ගූඪ ධර්මයක් නොවේ නිවන. වෙන ඈත තියෙන නිමිත්තක් වගේ දෙයක් නොවේ කියන එකයි. සංඛතයක පැත්තකට දමලා අසංඛතය අනිත් පැත්තට දමලා නිවන පිළිබඳ විග්‍රහවලට සමහර කෙනෙක් බහිනවා. සංඛතේ අනිත්‍යයි අසංඛත ධාතු නම් වූ නිබ්බාණය ඒ වචනේ හැටි බලලා සංඛතේ අනිත්‍ය නම් අසංඛතේ නිට්ටය වෙන්න ඕනේ. ওই විදිහට හිතලා අසංඛතේ නිට්ටයයි කියනවා. එතකොට සංඛතේ දුකයි. අසංඛතේ සැප වෙන්න ඕනේ. ඊළඟට ওই විදිහට කියාගෙන ගිහිල්ලා සංඛතේ අනාත්මයි. එතකොට තමයි ඔන්න ටිකක් අමාරු වෙන්නේ. අසංඛතේ ආත්මයි කියලා කියන්නේ වෙනවා. ඉතින් මෙතෙන්දී සමහර විට නිවන වනාහි ප්‍රත්‍යක්ෂ කරගත් ධර්මයක් කියලා නිහඬ වෙන්නත් සිද්ධ වෙනවා. ওই විදිහේ තත්වයකටපත් වෙන්නේ ඇත්ත වශයෙන්ම මෙහි රහස තියෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැතිකමයි. ඒක නිසා අපිට යම් කිසි දෙයක් කියන්න සිද්ධ වෙනවා පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳව. රසායන බෙහෙතක් ගන්න වුණත් පළමුවෙන්ම විරේකයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම නිර්වාණය පිළිබඳ ගැඹුරු සූත්‍ර දේශනාවලට ලං වෙන්න කලින් මුගක් මඟ කීමට සිද්ධ වෙනවා. ඒ නිසා පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව අපි මීළඟට යමක් කියන්න බලාපොරොත්තු වෙනවා.
මැදුම් සංගයේ ආර්ය පරියේෂණ සූත්‍රයේ දැක්වෙන හැටියට බුදු පියාණන් වහන්සේ සම්බෝධිය ලබා ගත්තට පස්සේ පළමුවෙන්ම වගේ මේ ධර්ම ගැඹීරතාව ගැන කල්පනා කරලා බලලා ධර්මයේ දේශනා කිරීමට අල්පෝත්සාහී වුණා. එතෙන්දී කාරණා දෙකක්, තැන් දෙකක් ගැඹුරු හැටියට බුදු පියාණන් වහන්සේට පෙනී ගියා. දුද්දසං ඉදං ඨාන යදිදං ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදෝ. එක තැනක්, එක කාරණයක් තමයි ඉදප්පච්චේතා කියලා කියන පටිච්චසමුප්පාදය. දුද්දසං දැකීම තේරුම් ගැනීම ඉතාමත්ම අපහසුයි. දෙවෙනි කාරණය ඉදම් පික්ඛෝඨානං දුද්දසං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මෙන්න මෙතනත් මේ කාරණයක් දැකීම අපහසුයි. තේරුම් ගැනීම අපහසුයි. කොහොමද? සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරයන්ගේ සමනය කිරීම. සබ්බූපදි පටිනිස්සග්ගෝ සියලු උපදීන අතහැරීම. තණ්හක්ඛයෝ තෘෂ්ණාව ක්ෂය කිරීම. විරාගය, නිරෝධය, නිබ්බාන කියන මෙන්න මේ නිර්වාණ tattwයක් දැකීම අපහසුයි. ඉතින් අපිට මෙතනින් පෙනෙනවා පටිච්චසමුප්පාදය හැඳින්වීමට යම් වචනයක් යොදනවා නම් ඒකටම ලං කළ හැකි වචනයක් යොදනවා නම් ඒකට ඊටාත්ම ගැළපෙන වචනයක් තමයි ඉදප්පච්චේතාව. බුදු පියාණන් වහන්සේ එතන ඉදප්පච්චේතා කියලා හඳුන්වලා තියෙනවා. ඒත් වශයෙන්ම මේ පටිච්චසමුප්පාද ධර්මයේ මූල ධර්මයේ මූල න්‍යාය ආර්ය න්‍යාය තමයි මේ ඉදප්පච්චේතාව. මේක මොකක්ද කියලා තේරුම් ගන්න අපි ඊළඟට පටිච්චසමුප්පාදය ගැන විමසලා බලමු. බොහෝ තැන්වල මේ අසවල් සූත්‍රය කියලා කිව යුතු නැති තරමට බහුධාතුක ආදී සූත්‍රවල උදාන පාළිය ආදී පටිච්චසමුප්පාදය දක්වන ආකාරය මෙන්න මේ විදියයි. ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති යදිදං අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපච්චය සලආයතනං සලආයතනපච්චය පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් වායාසා සම්භවಂತಿ එවමේ තස්ස කේවලස්ස දුක්ඛඛන්ද සමුදය හෝති අවිජ්ජායත්වේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා භස නිරෝධෝ භස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධාන්ති එවමේ තස්ස කේවලස්ස දුක්ඛඛන්දස නිරෝධෝ හෝති. ඔය විදිහටයි දැක්වෙන්නේ. දැන් මෙතන ඉමස්මින් සති ඉදං හෝති කියලා කිව්වේ අපි සිංහලට නැංගුවත් මේක එක්තරා මූල સિદ્ધාන්තයක් වගේ තියෙන්නේ. ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇතිකල්ලි මේ වේ. ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. මේ හට ගැනීමෙන් මේ හටගන්නේ. ඉමස්මින් අසති ඉදං නහෝති. මේ නැතිකල්ලි මේ නැත. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. මෙතන හරියට අර බීජ ගණිතමය સિદ્ધාන්තයක් වගේ දක්වලා තියෙන්නේ. නමුත් ඊළඟට තියෙනවා යදිදං. එනම් යදිදං කියන එකෙන් හැඟෙනවා මුලින් දැක්වුවේ સિદ્ધාන්තයයි. ඊළඟට දැක්වෙන්නේ නිදර්ශනයයි කියලා. මේ නිදර්ශනය තමයි අර අවිජ්ජාපච්චය සංඛාරා ආදී ඒ ද්වාදසාංගය. අංග 12. මේ අංග 12 මෙහෙම දැක්වුවට මොකද? ඇත්ත වශයෙන්ම මෙතන સિદ્ધාන්තයේ වැදගත් දේ තමයි අර ඉමස්මින් සති ආදී වශයෙන් මුලින් දැක්වුවේ පද හතර. මේ බව හුඟක්ම පැහැදිලි වෙන තැනක් තියෙනවා සංයුත් සංගේ නිදාන වර්ගයේ. බුදු පියාණන් වහන්සේම ප්‍රශ්නය නඟලා පිළිතුරු දෙනවා. පටිච්ච සමුප්පාදං ච වෝ භික්ඛවේ දේශිස්සාමි පටිච්ච සමුප්පන්නේච ධම්මේ. මහණෙනි මම නුඹලාට පටිච්ච සමුප්පාදය දේශනා කරනවා පටිච්ච සමුප්පන්න ධර්මයෙන් උද්දේශනා කරනවා කියලා. ওই විදිහට පටන් ගෙන මෙතන වෙනසක් පෙන්වන්න කරනවා පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පන්න ධර්මත් අතර. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයේ අනුව හටගත්ත ධර්ම කියන එකයි. එතකොට පටිච්ච සමුප්පාදයේ තෝරන්න මේ 12න්ම අග කෙළවරේ තියෙන අංග දෙකක් ඉදිරියට ගන්නවා. ජාතිපච්චය භික්ඛවේ ජරා මරණං උපාදාවා තථාගතානං අනුපාදාවා තථාගතානං තිතාව සාධාතු ධම්මට්ඨිතතා ධම්ම නියාමතා ඉදප්පච්චයතා. ඒක තව දිගට යනවා. අපිට ඕනෑ කරන ටික ජාතිපච්චය භික්ඛවේ ජරා මරණ. මහණෙනි ජරා මරණය ජාතිය ප්‍රත්‍ය කරගත් දෙයක්. ජාතිය ප්‍රත්‍ය කරගත් දෙයක් ජරා මරණය.
උපාදාව තථාගතානං අනුපාදාව තථාගතානං තථාගතයන් වහන්සේලාගේ පහළවීම වූයේ හෝ වේවා නොවූයේ හෝ වේවා ඨිතාවතා ධාතු ඒ ධර්ම ධාතුව ඒ ධර්ම ස්වභාවය ඒ අන්දමින්ම පවතිනවා ධම්මඨිතත ධර්ම ස්ථිතිය කියලා දක්වන ධම්ම නියාමතාව ඉදප්පච්චේතා මේ ඉදප්පච්චේතාව කියන ධර්මතාව එතකොට මේ අංග දෙකක්ම වුණත් ඇති අර સિદ્ધාන්තයේ තේරුම් ගන්න මේ කාරණය අටුවාවේදී එහෙම ඒ තරම් සැලකිලිට ගත්තේ නැති බව පේනවා. ඉමේ සම්පච්චය ඉදප්පච්චයතා ආදී තේරීම් වලින්. ඒ කියන්නේ මේක සාමූහික අර්ථයකින් තේරුම් ගන්නවා. නමුත් මේක අංග දෙකකින් උනත් තේරුම් කරන්න පුළුවන් නිසා තමයි අර පටිච්චසමුප්පාදයේ මේ අංග දෙකට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේකයි පටිච්චසමුප්පාදය කියලා. ඊළඟට ප්‍රකාශ කරනවා කතමීච වික්කේ පටිච්චසමුප්පන්නාත කියලා. ඒකට ඉතින් දක්වන්නේ ජරා මරණම් වික්කවේ අනිච්චං සංඛතං පටිච්චසමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. මහණෙනි ජරා මරණය මේ අග තියෙන එක අංගයක් අරගෙන ප්‍රකාශ කරනවා. ජරා මරණ කියන එක අනිත්‍ය දෙයක්. සංඛත. සකස් කරන ලද දෙයක්. පටිච්චසමුප්පන්න. හේතු ප්‍රත්‍යයන්ගෙන් උපන්නා වූ දෙයක්. කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. ඒ ජරා මරණය ක්ෂය වීමේ ස්වභාවය ඇති දෙයක්. ගෙවී යාමේ ස්වභාවය ඇති දෙයක්. විරාග ධම්ම සාමාන්‍ය අදහස නොවැල්ම කියන එකයි. සමහර සූත්‍රවල ඉදිරිය තියෙනවා අවිජ්ජා විරාග, පීතියා විරාග ආදී වශයෙන්. ප්‍රධාන අර්ථයට වඩා එතනදී ගන්න තියෙන්නේ සායමක් මැකිලා යාම වගේ. පාටක් මැකිලා යාම වගේ අර්ථයක්. ඒ විදිහට ගන්නත් පුළුවන්. කොහොම නමුත් අපි හිතමු ජරා මරණයේ පාට මැකිලා යනවා වගේ. විරාග ධම්ම, නිරෝධ ධම්ම. මේ ජරා මරණය නිරුද්ධ වීමේ ස්වභාවය ඇති දෙයක්. කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. ඔය විදිහට එකාංගයක් ගැන දක්වනවා. ඊළඟට ಜಾති පිළිබඳවත් ඒ විදිහට කියනවා. ಜಾතියත් ඒ විදිහම. අර කියාපු ලක්ෂණ වලින් යුක්තයි. ඔය විදිහට අවිද්‍යාව දක්වාම මේ එක එකාංගයක් පටිච්චසමුප්පන්න වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වනවා. එතකොට මේ එක එකාංගයක්ම මෙතන පටිච්චසමුප්පන්න වශයෙන් දැක්වීම මේ ගැන ටිකක් කල්පනාකාරී විය යුතු තිබෙනවා. මේක ටිකක් අමුත්තක් වෙනවා. මෙතන මේ ජරා මරණය මේක අනිත්‍ය කියලා ප්‍රකාශ කිරීමක් නිසා. අනිච්චං සංඛතං මේක එක්තරා විදිහක සකස් කරගත්තු දෙයක්. සංඛතං පටිච්චසමුප්පන්න දෙයක්. පටිච්චසමුප්පන්න. කය ධම්ම මේක ක්ෂය වෙනවා. දැන් ජරාව කියලා ගන්න කොටත් ක්ෂය වීම. නමුත් ජරා මරණයත් ක්ෂය වෙන්න පුළුවන්. ගෙවිලා යන්න පුළුවන්. ඒ විදිහ දෙයක් මෙතන දක්වනවා. ඒ වගේම ಜಾතිය ගැන ඒ විදිහටම දැක්වෙනවා. එතකොට මේ පදවල අනුත්තක් බැලුමට පේනවා. කලින් සඳහන් කළ ඉදප්පච්චේතා સિદ્ધාන්තයේ සඳහන් වෙනවා. ඒ වගේම කියනවා. ඊමස්මින් සති ඉදං හෝති කියන ඒ බීජගණිතමය වගේ පෙනෙන સિદ્ધාන්තයට අපි ඇතුල් කළොත් අර අංග දෙක ඒ කියන්නේ ජාතිය ජරා මරණයත් ඇතුල් කළොත් මේ විදිහට අපිට කියන්න සිද්ධ වෙනවා. ඊමස්මින් සති ඉදං හෝති කියනවා වෙනුවට ජාතියා සති ජරා මරණං හෝති. ජාතියා උප්පාදා ජරා මරණං උප්පජ්ජති. ජාතියා අසති ජරා මරණං නහෝති. ජාතියා නිරෝධා ජරා මරණං නිරුද්ධති. ওই විදිහට කියන්න සිද්ධ වෙනවා. එතකොට මේක සිංහලට නැගුවොත් බැලුමට ටිකක් අනුත්තක් පේනවා. උපත කියලායි සාමාන්‍යයෙන් ජාති කියන එක තෝරන්නේ. උපත ඇති කල්ලි ජරා මරණය වෙයි. උපතෙහි ඉපදීමෙන් එහෙම නැත්නම් හට ගැනීමෙන් ජරා මරණයද හටගන්නේ. උපත නැති කල්ලි ජරා මරණය නොවේ. උපතෙහි නිරුද්ධ වීමෙන් ජරා මරණය නිරුද්ධ වේ. මේ ජාති ජරා මරණ කියන අංග දෙක ගැන කල්පනා කරලා බැලුවත් මෙතන මේ යෙදුන ආකාරය 아무තු. ජාතිය උපත උපදින්නේ කොහොමද? මෙතන උපත උපදිනවා වගේ මේ කියන හැටියට. ඒ වගේම ජරා මරණය මැරිලා යනවා. ජරා මරණය පාඩසෙදිලා යනවා. එහෙම ගතියුත් තියෙනවා. මේක වෙන්නේ කොහොමද කියන එකට පිළිතුරු ඉදිරියට එන දේශනාවලදී අපිට ටික ටික හෙළි ගන්නවත් පුළුවන්. ප්‍රධාන වශයෙන්ම අපි මෙතනදී ඉදිරියට ගනිමු. දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේ තිබෙන පටිච්චසමුප්පාද විග්‍රහයේ එන එක්තරා ඡේදයක්. බුදු පියාණන් වහන්සේ වදාරනවා එත්තාවතා කෝ ආනන්ද ජායේතවා ජීයේතවා මීයේතවා උපජ්ජේතවා එත්තාවතා අධිවචනපතෝ එත්තාවතා නිරුත්තිපතෝ එත්තාවතා පඤ්ඤාතිපතෝ එත්තාවතා පඤ්ඤාවචරං එත්තාවතා වට්ටං වට්ටති ඉත්තත්තං පඤ්ඤාපනා යදිදං නාම රූපං සහ විඥානේන කියලා. මේ විදිහේ ඡේදයක් එනවා.
ආනන්දය මෙතකින්ම කෙනෙක් උපදනේ වෙයි, නිරන්නේ වෙයි, මැරෙන්නේ වෙයි, චුතවන්නේ වෙයි, යලි උපදනේ වෙයි. මෙතකින්ම මේ තාක් දුරට අධිවචන මාර්ගයක් වේ. මේ තාක් දුරට නිරුක්ති මාර්ගයක් වේ. මේ තාක් දුරට ප්‍රඥප්ති මාර්ගයක් වේ. මේ තාක් දුරට ප්‍රඥාවගේ බැස ගැනීමක් වේ. ඉත්තත්වයක් පෙන්වුම් කිරීම සඳහා මේ සංසාර වටය සංසාර නැමැති මේ දියසුලිය මෙතෙක් දුරට කරකැවෙනවා. මේ ඉත්තත් කියන වචනය දැනට අපි විග්‍රහ කරන්නේ නැහැ. ඉදිරියේදී ඒකේ අර්ථයත් ටික ටික ලියලා යන්න පුළුවන්. දැනට අපිට හිතා ගන්න තියෙන්නේ එත්තාවතා වට්ටම් වට්ටති ඉත්තත්තම් පඤ්ඤාපනාය. මේ තාක් දුරට ඉත්තත්වයක් පෙන්වුම් කිරීම සඳහා සංසාර දියසුලිය කරකැවේ. කොතෙක් දුරටද කියන එක තාම කියවුනේ නැහැ. ඒක අගටයි කියවෙන්නේ. ඒක බුද්ධ දේශනා ශෛලියේ එක්තරා ලක්ෂණයක්. යදිදං නාම රූපං සහ විඥානයි. එනම් නාම රූපයේ විඥානයේ සහිත වූ කල. මේට අමතරව වචන කීපයකුත් සමහර සංශෝධනවල තිබෙනවා. ඒ අටුවා වලින් එකතු කරගත්තු වචන. අඤ්ඤමඤ්ඤ පච්චයතාය පවත්තති කියලා. ඒක බුද්ධ දේශනාවට අදාළ එකක් නෙවෙයි. ඒක හොඳටම තේරෙනවා. මේ වාක්‍යය සම්පූර්ණයි. යදිදං නාම රූපං සහ විඥානේන කිව්වහම. එන් කියන්නේ නාම රූපේ අන්තාකල් විඥානයේ සහිතව තිබෙනවාද? ඒ තාකල්. අන්න එතෙක් උට කියන එකයි. කලින් අර මෙතිකෙන් කියලා කිව්වේ. මේ අගපද දෙකට සම්බන්ධ කරලා. ඒක ගන්න තියෙන්නේ. යම් තාක්කල් නාම රූපයේ විඥානයේ සහිතව පවතිනවාද? ඒ තාක්කල් කෙනෙක් උපන්නයි කියලා කියන්න පුළුවන්. චුත වෙනවා කියලා කියන්න පුළුවන්. යලි උපදිනවා කියලා කියන්න පුළුවන්. එත්තාවත අධිවචනපතු. මෙන්න මේ තාක් දුරටයි අධිවචන මාර්ගයක් තියෙන්නේ. සාමාන්‍යයෙන් භාෂාවල තියෙන අධිවචන නිරුක්ති ප්‍රඥප්ති කියන ඒවා භාෂාව පිළිබඳ අංගෝපාංග කියලා දැනට හිතාගත්තාම ඇති. අධිවචන මාර්ග, නිරුක්ති මාර්ග මේ ඔක්කොම මෙන්න මේ තාක් දුරටයි තියෙන්නේ. ඒ වගේ පඤ්ඤාවචන ප්‍රඥාවගේ බැස ගැනීමක් මේ තාක් දුරටයි. ඒ කියන්නේ විඥානයත් නාම රූපයත් එකට තියෙනවා නම් එතන තියෙනවා මේ ඔක්කොම. මුළු මහත් සංසාරයේම රහස මෙන්න මේ දියසුලිය තුල ගැඹෙලා තිබෙනවා. මේ වට්ට ආවට්ට ශබ්දය යෙදෙනවා දියසුලියට. ඒක දියසුලිය සඳහා යෙදෙන බව ඒකත් ඉදිරියේදී හෙළි වෙන්න පුළුවන්. දැන් කාලේ ඒ අර්ථත් හුඟක් දුරට මැකිලා ගිහින් අටුවාවල නූතන පරිවර්තන ආදී වට්ටම් වට්ටති කියන එක තෝරගන්නේ සසර වැහි කියලා. වැස්සට සම්බන්ධ කරලා තෝරන. එහෙම එකක් නෙවෙයි. මෙතන කියවෙන්නේ මේ දෙක අතර තියෙන එක්තරා කරකැවිල්ල. වට්ට කියලා තියෙන්නේ එක්තරා කරකැවිල්ල. දියසුලියක් වැනි සංසාර වටේ. මෙතනින් අපිට හෙලි කර ගන්න පුළුවන් එක කාරණා. අපි අර මුලදීම පළමු දේශනාවේදීම නාම රූපය ගැන කතා කිරීමේදී නාම කියන වචනය නමට නැත්නම් ප්‍රඥප්තිය ආදියට සම්බන්ධ දෙයක් කියලා විග්‍රහ කළේ මෙන්න මේ විදිහේ විවරණ ඉදිරියට තියෙන නිසා. දැන් මෙතනින් පැහැදිලිවම පෙන්නනවා අධිවචන නිරුක්ති ප්‍රඥප්ති මාර්ග මේ ඔක්කොම නාම රූප විඥාන දෙක අතරට සම්බන්ධ දේවල් කියන්නේ. දැන් ඊළඟට අපි මේ දියසුලිය මේ තරම් වැදගත් හැටියට දක්වලා තියෙන නිසා දියසුලියක් හැදෙන හැටි. දියසුලියක් හැදීම පිළිබඳ ධර්මතාවට හිත යොමු කරලා බලමු. කොහොමද දියසුලියක් හැදෙන්නේ? ගංගක මුහුදක ගැඹුරුම තැන තමයි දියසුලිය. මේ දියසුලිය හැදීමේදී පළමුවෙන්ම හිතා ගන්න තියෙන්නේ මෙන්න මේ ආකාරයටයි සිද්ධ වෙන්නේ කියලා. ඔන්න අපි හිතමු ගංගක වතුර පහළට ගලාගෙන යනවා. ඒක ගඟේ ස්වභාවයයි. ගඟේ ස්වභාවය පහළට ගලාගෙන යාමයි. නමුත් යම්කිසි දියවැලක් කල්පනා කරනවා මට පුළුවන් ඉස්සරහට යන්න කියලා. ඔය දියවැල ඉදිරියට උඩහට යනවා. අර ගඟේ පහළට ගලාගෙන යන වතුරින් වෙන් වෙලා ඉදිරියට යනවා. ටිකක් දුර ඉදිරියට ගියාට පස්සේ අර මහ ජල කඳේ හැපිලා, තෙරපිලා, විසි වෙලා වටරවුමේ ගිහිල්ලා ආයෙමත් ඇවිල්ලා අරකේ තෙරපීම නිසාම සම්බන්ධ වෙලා ආයෙමත් ඉදිරියට යන්න උත්සාහ කරනවා. එතකොට හිතට නගා ගන්න පුළුවනි අපි හැම කෙනෙකුටම ওই විදිහට දියවැල ඉදිරියට ගිහිල්ලා එක තැනකදී හැපිලා විසි වෙලා වටරවුමේ ගිහිල්ලා ආපසු කරකැවෙනවා. ඔන්න ඔතන දැන් කරකැවිලා චක්‍රයක්. එතන එක්තරා වටවලල්ලක යාමක් පටන් ගන්නවා. ওই විදිහට මේ වටවලල්ල යාම ක්‍රමක්‍රමයෙන් කාලයක් තිස්සේ යන්න දියවැල තේරුම් ගන්නවා මට ඉස්සරහට යන්න බෑ කියලා. එහෙනම් ඊළඟට මොකද කරන්නේ? පතුල දිශාවට යන්න බලනවා. පාතාලයේ දෙසට. හරියට අර කීගොට්ටක හැඩයට එහෙම නැත්නම් පුනීලක හැඩයට දියසුලිය යටට හාරගෙන යනවා. දැන් මේක පතුල නොපෙනෙන පාතාලයක් වෙන තරමට හාරගෙන යනවා. ඊ අතරේ මොකක්ද වෙන්නේ? අර පාතාලයේ ඇති ඌනත්වය පිරවීමට නොයෙකුත් විදිහේ දේවල් ඇද ගන්න ශක්තියකුත් ආකර්ෂණ බලවේගයකුත් මේ දියසුලියට ලැබෙනවා.
ආවට තිබෙන අතු ඉති ගස් කොළන් වල කුණු හැම එකක්ම ඇදලා ගන්න පුළුවන් එක්තරා විදිහක උපාදානයකුත් ඇති වෙනවා. අර තණ්හාව පිරීමට සුරුසුරු ගගා අර ඔක්කොම ඇදලා ගන්න ස්වභාවයක් මේ දියසුලිය ඇති වෙනවා. එතකොට මෙතන මහා ජවයකින් වේගයකින් කරකැවෙන දියසුලියක් ක්‍රමක්‍රමයෙන් නිම් වලල්ලක් විශාල වෙනවා. මහා භයානක තත්ත්වයක් මෙතන තියෙනවා. මේ ක්‍රියාකාරීත්වය මේ විදිහට තියෙනකොට මේකට අත දික් කරලා අපිට පෙන්වන්න පුළුවන්. දැන් ගංගක මොහොතක වතුරවල මේ වගේ ක්‍රියාකාරීත්වයක් තියෙනකොට අපිට පෙන්වන්න කරන්න පුළුවන් අතන කියලා කියන්න පුළුවන්. මෙතන කියලා කියන්න පුළුවන්. ඔන්න ඔතන කියලා කියන්න පුළුවන්. කොහොම තත්ත්වයක් කියලා. මොකක් නිසාද? මෙතන එක්තරා ක්‍රියාකාරීත්වයක් තියෙන නිසා. සාමාන්‍යයෙන් ලෝකයා ක්‍රියාකාරීත්වයක් තියෙන තැනකට තමයි ඒකකයක් කියලා කියන්නේ. නූතනයේ යෙදෙන වචනයක් ඒකකයක් කියන්නේ. එහෙම නැත්නම් මධ්‍යස්ථානයක්, එහෙම නැත්නම් ආයතනයක්. ක්‍රියාකාරීත්වයක් ඇති තැනකට ඒකක මධ්‍යස්ථාන ආයතන ආදී පද යෙදෙනවා. ඔන්න එතකොට අර දියසුලියක් දැන් මහා වැඩ කොටසක් කෙරෙන තැන. ඒක නිසා මේකට නමකුත් දෙන්න පුළුවන්. අතන කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අර තැන කියන්න පුළුවන්. මෙතන මේ තැන මෙයා කියන්න පුළුවන්. ඔය විදිහට නොයෙකුත් ආකාරයෙන් පුරුෂත්වයක් ආරෝපණය කරලා හරි නැතිව හරි මේක පෙන්눔 කරලා කියන්න පුළුවන්. අධිවචන පත, නිරුද්ධ පත, පඤ්ඤාති පත විවෘත කරන්න පුළුවන්. මේ දියසුලිය අනුව. නමුත් මෙතන තිබෙන ක්‍රියාවලිය ගැන අපි හිත යොදලා බැලුවොත් මොකක්ද මෙතන මේ කෙරෙන්නේ? මෙතන මහ විපර්යාසයක්. හරි ගිය වැඩ හිතා ගන්නවා අවිද්‍යාවෙන්, මෝහයෙන් මට පුළුවන් ඉදිරියට යන්න කියලා. එහෙම ගිහිල්ලා හැපිලා වඩරවුමේ එක්තරා නිෂ්ඵල ගමනකයි මේ යෙදෙන්නේ. පතුල දක්වාම හාරගෙන යන නිෂ්ඵල ගමනක යෙදෙන්නේ. එතකොට ඒකම අවිද්‍යාව එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් අර දියසුලියෙන් හැරුණ මහා පාතාලය නිසා තණ්හාව. ඒ තණ්හාව පිරෙන්න ඊළඟට වටපිට තියෙන දේවල් හැම එකක්ම ඇද ගන්න ස්වභාවිකුත් තිබෙනවා. මහා උපාදානය. ඔන්න ඔතන තමයි ඉතින් භවය තියෙන්නේ. දැන් මෙතන එහෙම පිටින්ම ක්‍රියාකාරී මධ්‍යස්ථානය. මේ දියසුලියේ ස්වභාවය අපිට දකින්න පුළුවන් අපේ මේ ශාරීරියේ පවා. මේ ආශ්වාස ප්‍රශ්වාස මෙතන තියෙන හිස්වීම පිරවීම ගොඩක්. අපි ප්‍රාණය කියලා කියන මේ ආශ්වාස ප්‍රශ්වාසයේ තියෙන්නේ අර දියසුලියේ ක්‍රියාකාරීත්වය වගේ දෙයක්. මේ පෙනහළු වල ක්‍රියාකාරීත්වයක් අර විදිහේ දෙයක්. අපේ හෘදේ වස්තුව, අපේ රුධිර දාහනේ කොයි එකක් ගත්තත් එක්තරා විදිහක කරකැවිල්ලක් තිබෙන්නේ. බැලු බැලමට මේක ස්වයං ක්‍රියාත්වයක් වගේ. සාමාන්‍ය ලෝකයා ස්වයංක්‍රීය කියලා වචනයක් යොදනවා මේ කාලේ. Tamanටම කරන්න පුළුවන් ස්වභාවයක් වගේ මෙතන තියෙනවා. නමුත් බලනකොට මෙතන මහ විපර්යාසයක්. අර ආශ්වාස ප්‍රශ්වාස ආදී හැම එකකම එකිනෙකට ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක ඝට්ටනයක්. අර දියසුලිය වගේම තමයි. දියවැල මහ ජල කඳක් එක්ක හැප්පිලා තෙරපිලා කරන මහ විපර්යාසය වගේම තමයි මේ මුළු මහත් පැවැත්මම. භවය පුරාම ওই ලක්ෂණය තිබෙනවා. අපේ ශරීරය පිළිබඳවත් ඒ වගේ. වැඩි දුරට නොකියුවත් තේරුම් ගන්න පුළුවනි සමාජයේ පැවැත්මත් ඒ වගේ එකක්. දැන් සමාජයේ පැවැත්ම ගැන, සමාජ ජීවිතය ගැන, සමාජ ධර්ම ආදිය ගැන කල්පනා කරලා බලනකොට අපිට අයිතිවාසිකම් භුක්ති විඳින්න නම් අපි යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. මෙතන අන්තෝ ජටා බහිජට සත්‍යයක් තියෙනවා. අයිතිවාසිකම් භුක්ති විඳින්න යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. ඒ වගේම බලතල පාවිච්චි කරන්න නිදහස තියෙනවා. නමුත් වගකීම් වලින් බැඳිලා. ඔන්න ඔතනක් තියෙන්නේ අන්තෝ ජටා බහිජට වගේ සත්‍යයක්. ওই විදිහට සමාජය පිළිබඳවත් එහෙමයි. ආර්ථික මූලධර්ම පිළිබඳව අපි ඉතින් ඒවා විස්තර වශයෙන් නොකියුවත් කෙටියෙන් සඳහන් කළොත් ඒ අර්ථ ක්‍රමය ගැන කල්පනා කරලා බලුවොත් මහ පුදුමන්දමේ තත්ත්වයක් තියෙනවා. දැන් යම් නිෂ්පාදන පිළිබඳව කල්පනා කරලා බලනකොට ඒ නිෂ්පාදන වලට වෙළඳ පොලක් ලැබෙන්නේ ඉල්ලුමක් තිබුණා. සිංහලෙන් කියනවා නම් ඉල්ලුම සැපයීම කියලා පද දෙකක් තියෙනවා. පාරිභෝගිකයාගේ ඉල්ලුමක් තියෙනවා නම් තමයි ඒකට සැපයීමක් තියෙන්නේ. එතකොට ඉල්ලුමත් සැපයීමත් අතර මහා තෙරපීමක්, මහා පටලැවිල්ලක්. මේ ආර්ථික පිළිබඳව තියෙන්නේ. ඒක නිසා තමයි අර සමහර ධනවත් රටවල් වෙළඳ පොලේ මිල ගණන් පහත බහින නිසා අතිරික්ත ධාන්‍ය, වැඩිපුර තියෙන ඉපදවන ධාන්‍ය මුලට ගිහින් දාන්නේ. මේක බැලුවාම විහිළුවක් වගේ. නමුත් අර ආර්ථික මූල ධර්ම නිසායි. පැවැත්මේ තියෙන භයානකත්වයක් මෙතනින් හෙළි වෙනවා. මේකට උපමාවක් කියතොත් අපි ටිකකට හිතමු එක ප්‍රමාණයේ සර්පයින් දෙදෙනෙක් එකිනෙකා ගිල ගන්න උත්සාහ කරනවා. එකෙක් අනිකගේ වර්ගයේ ඉඳන් ගිලින්න පටන් ගන්නවා. ওই විදිහට දෙන්නම ගිලගෙන ගිහිල්ලා මැදට ආවම අපිට මොකක්ද දකින්න ලැබෙන්නේ? සර්ප චක්‍රයක්.
ওই සර්ප චක්‍රයේ කෙනෙක්ා ගිල ගන්න උත්සාහය ඉෂ්ට කරගන්න වටේට රවුමට යනවා. ඒක කවදාවත් විසඳෙන තත්ත්වයක් නෙවෙයි. ලෝභ දෝෂ මෝහ වගේ. ওই විදිහේ වටරවුමක් යනවා. ওই සර්ප චක්‍රයේ තියෙනවා වගේම එක්තරා අවදානම් තත්ත්වයක් අපේ ශාරීරික ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව, ලේ ධාවනය පිළිබඳව, සමාජීය පැවැත්ම පිළිබඳව, ආර්ථිකය පිළිබඳව මේ හැම එකෙම තියෙන්නේ මහ පුදුම අන්දමේ අවදානම් අන්දමේ සමබරතාවක්. අවදානම් අන්දමේ සමබරතාවක්. මේකම තමයි අර භවය පිළිබඳ ඒ පැවැත්මේ ඇති දුක. බුදු පියාණන් වහන්සේ දුටුව දුක. සමුදේ පක්ෂය ගැන කල්පනා කරලා බලනකොට ලෝකයේ තියෙන දුක්ඛ ස්වභාවය බැලු බැලමට මේ හැම එකකම ස්වයං ක්‍රියාත්මක වගේ පේනවා. මේ ශාරීරිය පිළිබඳවත් එහෙමයි. මේ යන්ත්‍ර ගැන කල්පනා කරලා බැලුවත් සමහර විට ජල පොම්ප ආදී එහෙම නැත්නම් විදුලි උපකරණ ආදී හැම එකක්ම ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක සංකලනයේ ක්‍රියා කෙරෙන්නේ. ওই විදිහට බැලුවාම කිසිම දෙයක ස්වයං ක්‍රියාත්මයක් නැහැ. ඔටෝමැටික් දෙයකවත් ඔටෝ බවක් නැහැ. ඇත්ත වශයෙන් තියෙන්නේ දුකසේ දරා සිටීම. මේක තමයි අර දුක්ඛ කියන කෙටි වචනේ තේරුම. දුක් කියන්නේ දුකසේ, ඛ කියන්නේ දරා සිටීම. දුකසේ නමුත් දරා සිටිනවා, දරා සිටින නමුත් දුකයි. එතකොට දුක්ඛ කියන එකේ අර්ථය උතනින් ගන්න පුළුවන්. මේකම අපිට තවත් කාරණයක් මෙතනින් හෙළ වෙනවා. මේ දිසුලියේ ක්‍රියාකාරීත්වය නිසාම මෙතන කියලා කියන්න පුළුවන් තත්ත්වයක් ඇති වුණා. අපි තීරුම් නොකළ වචනයක් තියෙනවා ඉත්තං කියලා. කලින් සඳහන් කළ පාඨේ. ඉත්තාවත වට්ටං වට්ටති ඉත්තං පඤ්ඤාපන. ඉත්තත්වයක් දැක්වීම සඳහා මේ සංසාර වටේ කරකැවේ කියලා. ඔන්න දැන් ඉත්තං කියලා කියන්නේ මොකක්ද බලන්න. ඉත්තං කියලා කියන්නේ මෙසේ බව. එතකොට මෙසේ බවක් දැක්වීමට පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. අර දියසුලිය නිසා. මේ කාරණේ හොඳට පැහැදිලි වෙන ගාථා දෙකක් සුත්ත නිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රයේ සඳහන් වෙනවා. ජාති මරණ සංසාරං ජීවජන්ති පුනප්පුනං ඉත්තභාවඤ්ඤතා භාවං අවිජ්ජායේව සාගති. තණ්හා ဒ ුතියෝ පුරිසෝ දීඝමද්ධාන සංසාරං ඉත්තභාවඤ්ඤතා භාවං සංසාරං නාතිවති. මේ ගාථා දෙකේම ඉත්තභාව අඤ්ඤතාභාව යන පද දෙක සඳහන් වෙනවා. බොහොම වැදගත් කාරණයක් බව මෙතනින් හෙළි වෙනවා. එතකොට පළමුවෙන් කියුණේ යම් කෙනෙක් ජාති මරණ දෙක අතර මේ වටරවුමේ කරකැවිල්ලක් වශයෙන් නැවත නැවත ගමන් කරද්ද ඉත්තභාව අඤ්ඤතාභාවයක් වන මේ සංසාර ගමන අවිද්‍යාවගේම ගමනය. අවිද්‍යාය ඒව සාගති. ඒ ගමන අවිද්‍යාවෙන්ම යවෙන ගමනක් කියන එකයි. ඊළඟ ගාථාවේ කියවෙන්නේ තණ්හාව දෙවෙන්නා කොටගත්. දෙවෙන්නා කියලා කියන්නේ දැන් ගමනක් යනකොට දෙවන්නේක් කරගෙන යන සිරිතක් තියෙනවානේ සමහරුන්ගේ සවේ. ඒ වගේ තණ්හා ဒ ුතියෝ පුරිසෝ මේ සංසාරගත පුද්ගලයා තණ්හාව දෙවෙන්න කොටගෙන යහළුව කරගෙන යන්නේ. දීර්ඝ කාලයක් සංසාරේ ගමන් කරන්නේ ඉත්තභාව අඤ්ඤතාභාව ස්වභාවය ඇති මේ සංසාරේ නොඉක්මවයි. මේන් බේරෙන්නේ නැති කියන එකයි. අපි කලින් කිව්වා මෙතන පහළ වුණා කියලා. අර දියසුලිය නිසා. ඇත්ත වශයෙන්ම කෙනෙකුගේ උත්පත්තිය කෙනෙක් උපන්න කියලා කියන්නේ මෙතන පහළ වීම. මහා ආශ්චර්යවත් දෙයක් සිද්ධ වෙනවා. කෙනෙක් උපන්නා කියලා කියනකොට. එහෙම නැත්නම් ඉත්තත්වයක් ඇති වෙනකොට. එතන මෙතනක් වෙනවා. මෙතනක් ලෝකෙට උපදිනවා. මෙතන ඉත්තභාව කියන එක තව තේරුම් කළ යුතු තිබෙනවා. ඉත්තභාව අඤ්ඤතාභාව කියන පද දෙකම. ඉත්තත් කියලා කියන්නේ මෙසේ බව. මේ යුගල හැටියට එතකොට යෙදෙන්නේ ඉත්තභාව අඤ්ඤතාභාවය. අඤ්ඤතාභාව කියලා කියන්නේ මීට වෙනස් බව. මෙසේ බවත් මීට වෙනස් බව. ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක සංඝට්ටනාව එතනින් පෙන්වනවා. අඤ්ඤතාභාව කියලා කියන්නේ මීට වෙනස් බව නිසා කෙටියෙන් අපිට සලක ගන්න පුළුවනි. මෙසේ බව හා අන්සේ බව කියලා. අපිට වචනයක් හදන්නත් වෙනවා. මේ වගේ වැඩි සාකච්ඡා නොකරපු නිසා වචන හදන්නත් වෙන විදියයි පෙනෙන්නේ. ඉත්තභාව අඤ්ඤතාභාව මෙසේ බවත් අන්සේ බවත් කියලා දෙකක්. දැන් මේ කාරණේ ගැන තව ටිකක් කියන්න ඕන සමහර කෙනෙකුට හැකියාවක් ඇති වෙන්න පුළුවන් නිසා. අටුවාවල මේක තෝරන්නේ ඊටාත්ම ලිහිල් කරගෙන. සුත්ත නිපාතේ මේ තරම් වැදගත් ගාථා දෙකටම අටුවාව සපයන අවස්ථාවේදී මේ ඉත්තභාව අඤ්ඤතාභාව කියන වචන දෙක තෝරන්නේ මෙහෙමයි. ඉත්තභාව කියන එක තෝරන්නේ ඉමං මනුෂ්‍ය භාවං මේ මනුෂ්‍ය භාවය කියලා. අඤ්ඤතාභාව කියන එක තෝරන්නේ ඊතෝ අවශේෂ අඤ්ඤනිකාය භාව.
කියලා. මේ මනුෂ්‍ය භාවයෙන් අන්‍ය වූ අනිකුත් භව කියන එකයි. නමුත් මේ ඉත්තත් කියන එකේ මූලික අර්ථය, ගැඹුරු අර්ථය තේරුම් ගත්තේ නැති බව පේනවා. මේ අටුවාව දෙන අර්ථ වැරදි බව පෙන්වන්න හොඳ සාධකයක් දීඝනිකායේ පාටික සූත්‍රයෙන් පිළිවෙනවා. පාටික සූත්‍රයේ සඳහන් වෙනවා ඒක කෙටියෙන් කියතොත් කල්ප විනාශ අවස්ථාවේදී ශූන්‍ය වූ බ්‍රහ්ම විමානයක් පහළ වෙනවය. ඒකේ කවුරු හරි ගිහින් උපදිනවය. ඉපදිලා කලක් එතන තනියම ඉන්නකොට තනිකම වැඩි නිසා කල්පනා කරනවා අහෝ වත අඤ්ඤේ පිසත්තා ඉත්තත්තං ආගච්ඡි. අනේ තවත් සත්වයින් මෙතනට මේ ඉත්තත්වයට එනවනම් කියලා. එතන ඉත්තත්වය කිව්වේ මනුෂ්‍ය ලෝකේ නොවෙන්නේ. එතන කියන්නේ බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝකේ ඉඳන් බලනකොට ඉත්තත්වයේ බ්‍රහ්ම ලෝකයයි. මනුෂ්‍ය ලෝකේ ඉන්න අපටයි ඉත්තත්වයේ මනුෂ්‍ය ලෝකේ වෙන්නේ. එතකොට මේක සාමාන්‍ය පටුවර්ථයකින් ගත්තොත් මනුෂ්‍ය ලෝකය කියලා ගන්න පුළුවන් වුණාට මෙතන විශේෂයෙන්ම ඉදලා තියෙන්නේ මුළු මහත් සංසාරෙම ගැන කියනකොට මනුෂ්‍ය ලෝකයේ එක පැත්තකට දාලා අනිත් ඒවා වෙන පැත්තකට දැමීමක් නෙවෙයි මෙතන කියන්නේ. මෙතන ධර්මතාවක් දක්වන්නේ. අර දියසුලිය වගේ ඉත්තභාවයත් එක්කම තියෙනවා අඤ්ඤතාභාවය. පැවැත්මේ තියෙන ඝට්ටණියයි මෙතනින් පෙන්වු කරන්නේ. යම් තැනක ඉත්තත්වයක් ඇති වුණා නම් මෙතන කියලා දෙයක් ඇති වුණා නම් ඒ එක්කම අන්‍ය වූ තැනක් ඇතිවීමේ ස්වභාවය තියෙනවා. ඉත්තත් එක්කම අඤ්ඤතා භාව කියලා කියන වෙනස් වීම තිබෙනවා. අනිත්‍යතාව තෝරනකොට යොදන පද තමයි විපරිණාම අඤ්ඤතා භාව. එතනත් අඤ්ඤතා භාව කියලා කියනවා. විපරිණාමය වෙනවා. පරිණත කියලා කියන්නේ හොඳට මෝරපු අවස්ථාව. විපරිණාම කියන වචනයෙන් හැගෙනවා ඉස්සෙල්ලාම පරිණතයක් ගැන අදහසක් තිබුණ බව. විපරිණාම අඤ්ඤතාභාව කියලා කියන්නේ ඔන්න හොඳ පරිණත තත්ත්වයේ මෝරපු තත්ත්වයේ කියලා හිතාගෙන ඉන්නවා. නමුත් දන්නේම නැතිව ඒක විපරිණාමයට හැරෙනවා. වෙනස් බවට හැරෙනවා. අඤ්ඤතාභාව වෙන දෙයක් බවට පත් වෙනවා. මෙන්න මේක ලෝක ස්වභාවය. අනිත්‍යතා ධර්මයේම ස්වභාවයක් බව පේනවා. මුල් කාලේ අනිත්‍යතාව පිළිබඳව තීරීමේදී සංඛත ලක්ෂණ වශයෙන් දක්වන්නේ උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ඨිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති කියලා. උපතක් පෙනෙනවා, ගෙවි යාමක් පෙනෙනවා, ඨිතස්ස අඤ්ඤතත්තං. සිත තිබෙනවා කියලා හිතන දෙෙහි වෙනස් වීමක් අඤ්ඤතාභාවයක් තිබෙනවා. පහු කාලික මේක ශාස්ත්‍රීය වශයෙන් තෝරන්න ගිය අය මේක තුනක් හැටියට හදාගත්තා. උප්පාද ඨිති භංග කියලා. නමුත් ධර්මතාවන් බලනකොට වචන දෙකකින්ම පද දෙකකින්ම මේ தත්ත්වය අල්ලගන්න පුළුවන්. ඉත්ත භාවිකුත් තියෙනවා අඤ්ඤතා භාවිකුත් තියෙනවා. ඒක නිසා තමයි අර සමුදය වය ආදී වශයෙන් බොහෝ අවස්ථාවල වචන දෙකකින්ම බුදු පියාණන් වහන්සේ අනිත්‍යතාව දක්වන්නේ. අර ඨිතස්ස අඤ්ඤතත්තං කීමේ අදහස මොකක්ද? ලෝකයා සාමාන්‍යයෙන් ස්ථಿತಿ කියලා හිතන එක ඇත්ත වශයෙන්ම ස්ථಿತಿයක් නෙවෙයි. ඒ ස්ථಿತಿයේ මුල ඉඳලා අගටම තියෙන අඤ්ඤතාභාවය. අපි මේක පටිච්චසමුප්පාදයේ ජාති ජරා මරණ වලට සම්බන්ධ කරලා බැලුවොත් මෙතනින් අපිට පේන්නේ අර ජාති ජරා මරණ අංග දෙකේ සම්බන්ධය කොයිතරම්ද කියතොත් යම් කිසි කෙනෙක් උපදිනවත් එක්කම ඒ තැනත්තගේ අඤ්ඤතාභාවයක් පටන් ගන්න බවයි මරණයත් එතනමයි. අර පසු කාලීන ගාථාවක් නමුත් බොහොම අර්ථවත් ගාථාවක් තමයි උප්පත්තියා සහේ වේදං මරණං ආගතං සදා ආදී ගාථා. උපතක් සමගම හැම කල්ලිම මරණය එනවා කියන එක. ඈඳුත්තකින් එකක් ඇදලා ගන්නකොට අනිත් එකක් ඇදිලා එන්න වගේ. ජාති ඇදලා ගන්නකොට ජරා මරණයත් ඇදිලා එනවා. බුදු පියාණන් වහන්සේ පහළ වෙන තාක් ලෝකයේ අහිතුවේ ජරා මරණයෙන් තොර ජාතියක් ලබා ගන්න පුළුවන් කියලා. භවයෙන් තොර උපාදානය. ওই විදිහට ඈඳුත් ස්වභාවය ඉදප්පච්චයතා නොතකීම නිසා ලෝකයා අර විදිහට මෝහයෙන් ප්‍රයත්නයක් යෙදුවා. ඕක නිසා තමයි ගැටුමක් ඇති වුනේ. ඒකවල බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව අපට පේනවා උපතක් ඇති වුණා කියලා කියන්නේ පළමුවෙන්ම මෙතනක් ඇති වුණා. ඇත්ත වශයෙන් කියනවා නම් ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයක් මැනීමට ලෝකයක් තැනීමට කෝණයක් ගැහුවා වගේ මෙතනක් ඇති වීම. ওই විදිහට ජාතිය වශයෙන් කෙනෙක් උපදිනකොටම ඉපදීමත් එක්කම ලබන පළමුවෙනිම උපන්දින තෑග්ග තමයි මරණය. ඒ තෑග්ගට හිමි වන මරණය. ওই විදිහට අපිට හිතා ගන්න පුළුවන් ඉත්තභාව අඤ්ඤතාභාව කියන වචන දෙක ඉතාමත්ම ගැඹුරුයි. මේ දියසුලිය පිළිබඳව තියෙන්නේ මේ විදිහේ දෙයක්. බැලුමට මෙතන වසවත්තන ස්වභාවයක් තියෙනවා. දැන් අර දියසුලිය දිහා ඈත ඉඳලා බැලුවාම වසවත්තන කියලා කියන්නේ යම්කිසි දෙයක් තමන්ගේ පාලනයේ පවත්වාගත හැකි ශක්තියයි.
ආත්ම කියන පදේ මූලික අර්ථයක් තමයි ලෝකයේ අතර තියෙන ආත්ම දෘෂ්ටිය මූලික හැඟීමක් තමයි මට පුළුවන් මේවා මගේ යටතේ තබා ගන්න කියන්නේ. ඒක තමයි වශයෙන් පවත්වනවා කියන්නේ. එතකොට දියසුලියක් දිහා බැලුවලමට පේන්නේ ඒකේ ස්වයං ක්‍රියාත්මකයක් වෙනවා වගේම වසවත් වෙන ස්වභාවයක්. දියසුලිය අර හැම එකක්ම ඇදලා ගන්නවා වගේ පෙන්නනවනේ. නමුත් ඇත්ත වශයෙන්ම මෙතන වසවත් වෙන ස්වභාවයක් නෙවෙයි තියෙන්නේ අනාත්ම ස්වභාවයක්. ඒ කියන්නේ දියසුලිය කියලා හඳුන්වන්නේ මොකක්ද කියලා ගැඹුරින් විග්‍රහ කරලා බැලුවාම මෙතන තියෙන දියවැලකුත් මහා ජලකඳුත් අතර හැපීමක්. දෙකක් අතර හැපීමක් මිසක් එක්කෙනෙකුගේ වැඩක් නෙවෙයි. ඉදප්පච්චතාවයෙන් පෙනෙනවා. අන්න ඒක නිසා තමයි අත්තාපි අත්ත නොනත්ති. තමාට තමාවත් ඈත් නැත කියලා කියන්නේ. දියසුලියට දියසුලියවත් ඈත් නැත. ස්වයං ක්‍රියාත්මකයක් නැත. ඔටෝ බවක් නැති කීවා වගේ මේ ලෝක ස්වභාවය උකයි. මේක තමයි ඉතින් දුක. මෙන්න මේ කාරණේ තවදුරටත් බුදු පියාණන් වහන්සේ උදාන පාළිය දක්වනවා. මේ ලෝක ස්වභාවයම මේ ලෝකයා භවය කියලා අල්ලගෙන ඉන්න එක ඇත්ත වශයෙන්ම අඤ්ඤතා භාවයක් වෙනස් වීමක්. අනිත්‍යතාවය ඒකෙම ඇතුළේ තියෙනවා. අයං ලෝකෝ සංතාව ජාතෝ භස්ස පරියතෝ රෝගං වදති අත්තෝ යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා අඤ්ඤතා භාවී භවසත්තෝ ලෝකෝ භව පරියතෝ භවමීවා භිනන්දති යදබිනන්දති තං භයං යස්ස භායති තං දුක්ඛං භව විපහානාය කෝ පනිදං බ්‍රහ්මචර්යං උස්සති. ඊටාම කිපද කීපයක් නමුත් බොහොම ගැඹුරක් තියෙනවා. සංතාපයටපත් වූ ස්පර්ශයට ගැති වූ මේ ලෝකයා රෝගයකට ආත්මයයි කියයි. යේන හිමඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. මේ මඤ්ඤති කියන වචනයත් එක්තරා විදිහක ගැඹුරක් ඇති වචනයක්. කෙටියෙන් සඳහන් කළොත් මඤ්ඤණාවන් කියන්නේ තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් යම් යම් දේවල් පිළිබඳව ප්‍රකල්පණය කිරීම, සිතීම. තණ්හා මාන දිට්ඨි වශයෙන් යම් කිසි දෙයක් ගැන හිතනකොට ඒකට මඤ්ඤණා කියලා කියනවා. යේන හිමඤ්ඤති යම් යම් දෙයක් මුල් කරගෙන යම් යම් දෙයක් වස්තු කරගෙන මඤ්ඤණාවල් පවත්වනවා නම් තණ්හා මාන දිට්ඨි වශයෙන් කෙනෙක් හිතනවා නම් ඒ සිතුවිල්ලත් එක්කම තතෝ තං හෝති අඤ්ඤතා. මොකද වෙන්නේ? ඒකෙන් අඤ්ඤතා භාවයට මුලක් පෑදෙනවා. අර උපතත් එක්ක මරණය ආවා වගේ. අන්න ඒක නිසා මේ මඤ්ඤණාව නිසාම අඤ්ඤතා භාවයට හැරෙන්න හේතුවක් ඇති. ඒක වෙනස් වීමට පටන් ගත්තා. යමක් මෙයට වඩා වෙනස් වෙන්න පටන් ගන්නවා නම් ඒක මෙයක් වෙන්න ඕන. ඒක මෙයක් වෙන්නේ ඒකට අවධානය යොමු වෙලා තණ්හා මාන දිට්ඨි වශයෙන් ඒක මුළු මහත් ලෝකයෙන් වෙන් කරගෙන එකක් හැටියට අල්ලගත්තාමයි. ඔන්න ඕක තමයි අර කියන්නේ යම් හි ලෝකස්මින් උපාදීයන්ති තීනේව මාරෝ අන්වේති ජන්තු කියලා. ලෝකයා යම් දෙයක් උපාදාන වශයෙන් අල්ලගන්නවා නම් ඒකම මායයත් පිටිපස්සෙන් එනවා කියලා. මුලින් සඳහන් කළ ගාථාවේ ඉතිරි හරිය තේරුම බලමු. බුදු පියාණන් වහන්සේ මේ ලෝකයා ගැන සංවේගයෙන් වෙන්නේ නැති මේ ප්‍රකාශ කරන්නේ නැති. අඤ්ඤතා භාවී භවසත්තෝ ලෝකෝ භව පරේතෝ. මේ අඤ්ඤතා භාව කියන වෙනස් වීම ස්වභාවය කොට ඇති භවසත්තෝ ලෝකෝ භවෙහිම අරුණා වූ ලෝකයා. භව පරේතෝ භවයටම ගැති වූ භව මේවා විනන්දති. භවය ගැනම සතුටු වෙනවා. ඊළඟට ප්‍රකාශ කරනවා ඒකේ ප්‍රතිඵලය. යද අභිනන්දති තං භයං. යමක් පිළිබඳව සතුටු වෙනවා නම් ඒ කියන්නේ භවය පිළිබඳවයි සතුට දක්වන්නේ තං භයං. ඒ අන්තරායක්. ඒක භයක්. යස්ස භායති තං දුක්ඛං. යමකටද බිය වෙන්නේ ඒක දුක. මොකටද බිය වෙන්නේ? අර භවය කියලා අල්ලගෙන ඉන්න එක වෙනස් වීමට. ඒකට වෙනස් වීම තමයි දුක. අල්ලගෙන ඉන්න එක බයට හේතුවක්. යම් කිසි කෙනෙක් තමාගේ සාක්කුවල මැණික් පුරවාගෙන යනවා නම් මේ පුද්ගලයා බොහොම බයකින් කොළඹ වගේ නගරයක යන්නේ. මොකක් නිසාද? Taman ළඟ තියෙන වටිනා දේ පිළිබඳව ඇති උපාදානය නිසා. අන්න ඒ වගේ භවය තමයි භයට හේතුව. මේ භවය පිළිබඳව ඇල්ම ඇති කරගන්නේ. යදබිනන්දිතං භය. යස්ස භයති තං දුක්ඛං. බිය වෙන්නේ ඇලුම් කරන ඒවා වෙනස් වෙයි කියලා. ඒ නිසා ඒකම දුකක්. අන්න ඒ නිසාම භව විපහානාය කෝ පනිදං බ්‍රහ්මචර්යං උස්සති. ඒ භවයෙන් මිදීමට භවය ප්‍රහීන කිරීම සඳහා බ්‍රහ්මචර්යය පැතිරෙනවා කියලා බුදු පියාණන් වහන්සේ දක්වා වදාළා. මෙතනත් අපට පේනවා භවය අඤ්ඤතා භාවයම ස්වභාව කොට ඇති බව. මෙන්න මේ ධර්මතාව දැකීම තමයි ඉදප්පච්චයතාවේ මූලිකම අදහස. ධර්ම
ධර්ම චක්ෂුෂය පහළ වුණා කියලා කියන්නේ මේ ලෝකයේ පැවැත්ම පිළිබඳ මේ தත්ත්වය අවබෝධ වීමයි. නමුත් මේකට විසඳුමත් එකමයි මේ ධර්ම චක්ෂුෂය පහළ වෙන්නේ. යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. මේ සමුදය පක්ෂය අනුව කල්පනා කරලා බලනකොට තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් අල්ලා ගත්තාම තමයි මේ දියසුලිය හැදෙන්නේ. මේ දියසුලිය හැදුනට පස්සේ තමයි අර විදිහට තණ්හා උපාදාන ආදී වශයෙන් ලෝකයේ තිබෙන තාක් අවඩ තිබෙන තාක් දේ ඇද ගැනීම ආදී ක්‍රියාවලියක් හටගැනෙන්නේ. නමුත් මේකේ නිරෝධයකුත් තියෙනවා. මේක නවත්තන්නත් පුළුවන් දෙයක්. මක් නිසාද? මේක හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති වුණ දෙයක් නිසා. දෙකක් මුල් වෙලා ඇති වුණ ක්‍රියාවලියක් නිසා. එතන වසවත් වෙන ස්වභාවයක් නැති නිසා. උන්නෝක තමයි හැම එකටම අපි මුලදී සඳහන් කළේ අනිච්චං සංඛතං පටිච්චසමුප්පන්නං කියලා. මේ පදවලින් අපිට තේරෙනවා මේ ජාති ජරා මරණ ආදී අංග 12ම අවිජ්ජා දක්වාම මේ හැම එකක්ම පටිච්චසමුප්පන්න ධර්ම. ඒ කියන්නේ මේවා හේතු ප්‍රත්‍යයන්ගෙන් නැති වුණ දේවල්. නිත්‍ය දේවල් නෙවෙයි. අනිච්ච. මේවා නිකන් සකස් කරගත්තු දේවල්. සංඛතං. මේ සංඛතං කියන එක නොයෙකුත් ආකාරයෙන් විග්‍රහ කරනවා. කෙටිම අදහස සකස් කරගත්තු ආතු කරගත්තු දේවල්. චේතනා වශයෙන් හිතාගත්තු දේවල්. පටිච්චසමුප්පන්න. හේතු ප්‍රත්‍යයන්ගෙන් නැති වුණා. කය ධම්ම. ඒක නිසාම ඒවා ක්ෂය වෙන්නත් පුළුවන්. වය ධම්ම. ගෙවියන්නත් පුළුවන්. මරණේ මරණ පාඩත් නැකිලා යන්න පුළුවන්. විරාග ධම්ම. මේවා මැකිලා යන්න පුළුවන්. ජරාවේ ජරා පාට මැකිලා යන්න පුළුවන්. ওই විදිහේ තත්ත්වයක් තියෙනවා. අන්න ඒක තමයි අපි කිව්වේ ප්‍රඥප්තිය ආදියට මේවායේ සම්බන්ධතාවක් තියෙනවා කියලා. මේවායේ මැකී යන ස්වභාවයක් තියෙනවා. අන්න ඒක තේරුම් ගන්නවා සමුදය නිරෝධ කියන ධර්මතාව දුටුව පුද්ගලයා. දැන් එතකොට මෙතෙක් අපි ප්‍රකාශ කළේ සාමාන්‍ය ලෝකයා ගැන කල්පනා කරනකොට මේ සංසාරයේ වටයක් වගේ, දියසුලියක් වගේ කියලා. ඊළඟට රහතන් වහන්සේලා ගැන මේ දියසුලිය පිළිබඳ අදහස කොහොමද යෙදিলা තියෙන්නේ? රහතන් වහන්සේලා ගැන කිටියෙන්ම ප්‍රකාශ කරලා තියෙනවා වට්ටං තේසන්නත්ති පඤ්ඤාපනාය කියලා. රහතන් වහන්සේලා පිළිබඳව රහතන් වහන්සේලාට අත දික් කරලා පෙන්눔 කරන්න දියසුලියක් නැත. මේක තමයි ගැඹුරුම තැන. ඒ කියන්නේ දියසුලියටත් වඩා ගැඹුරු තත්ත්වයක් එතන තියෙනවා. දියසුලිය නම් අපිට පෙන්눔 කරන්න පුළුවන් එතන යම්කිසි ක්‍රියාකාරීත්වයක් තියෙන නිසා. නමුත් රහතන් වහන්සේලා පිළිබඳව අපිට තේරුම් ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. තථාගත. ඒක නිසා තමයි ඔය නොයෙකුත් ප්‍රශ්න පැන නැගිලා තියෙන්නේ. ඒ අය පිළිබඳව. ඒ උත්තරමයන් පිළිබඳව දියසුලියක් නැහැ පෙන්눔 කරන්න. දියසුලියක් තියෙනවා නම් අපිට අරයා මෙයා කියලා පෙන්වන්න පුළුවන්. එහෙම තත්ත්වයක් නැහැ. වට්ටං තේසං අති පඤ්ඤාපනාය. ඊටත් වඩා හොඳ ලස්සන ගාථාවක් උදාන පාළිය සඳහන් වෙනවා. අච්චේජි වට්ටං ව්‍යගානිරාසං විසුඛා සරිතාන සම්දති. චින්නම් වට්ටං නවට්ටති. ඒසේවන්තෝ දුක්ඛස්ස. රහතන් වහන්සේ කෙනෙක් කරපු දේ මොකක්ද? අච්චේජි වට්ටං. දියසුලිය කපා දැම්මා. දියසුලිය සිඳ දැමීය. ව්‍යගානිරාසං ආශා රහිත තත්වයට පැමිණිය. විසුඛා සරිතාන සම්දති. වියලීගිය දියවැර නොගලයි. චින්නම් වට්ටං නවට්ටති. සිඳින ලද දියසුලිය තවදුරටත් කරකැවෙන්නේ නැත. ඒ සේවන්තෝ දුක්ඛස්ස. නියමයි දුකේ කෙලවර. ඒකට මෙතන කියන්නේ රහතන් වහන්සේලා පිළිබඳව අන්න අර දියසුලිය සිඳ දැමීම තමයි අරහත්ත්වය නිරෝධය. අරහත්ත්වය නිරෝධය. සමුදේ පක්ෂයෙන් බලනකොට අර දියවැල උත්සාහ කරන විදිහට යන්නේ. ඒ උත්සාහය අතහැරියම ඉබේම අනිකුත් දේවල් ඔක්කොම සිදු වෙනවා ඒක. මේ අදහස වඩාත් පැහැදිලිව දැක්වෙන්නේ ප්‍රශ්නෝත්තර වශයෙන් යොදන ගාථා දෙකක් සංයුත් සංගයේ සඳහන් වෙනවා. ඊටාත්ම හොඳ ගැඹුරු අර්ථයක් පෙන්වන්න කරන ආකාරයෙන් එක්තරා දේවතාවෙක් බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා. කුතෝ සරානිවත්තන්ති කත්ථ වට්ටං නවට්ටති කත්ථ නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. කුතෝ සරානිවත්තන්ති කොතැනින් දියවැල් නවතිද්ද? කත්ථ වට්ටං නවට්ටති කොතැනක දියසුලිය නොකර කැවේයිද? කත්ථ නාමංච රූපංච අශේෂං උපරුජ්ජති කොතැනක නාමයත් රූපයත් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වේද? බුදු පියාණන් වහන්සේ මේකට පිළිතුරු දෙන ගාථා මේ විදිහටයි යන්නේ. යත්ථා පෝච පඨවි තේජෝ වායෝ නගාධති අතෝ සරාණි වත්තන්ති එත්ත වට්ටං නවට්ටති එත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. යත්ථා පෝච පඨවි තේජෝ වායෝ නගාධති. බුදු පියාණන් වහන්සේගේ පිළිතුරේ මුල් පද දෙකයි ඒ. යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූතයෝ නගාධති ප්‍රතිෂ්ඨාවක් නොලබද්ද අතෝ සරානිවත්තන්ති අන්න එතනින් තමයි අර දියවැල් හැරෙන්නේ.
එත්ත වට්ටම් නවට්ටති. අන්න එතන තමයි දියසුලිය නොකරකෙවෙන්නේ. එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. අන්න එතනයි නාමයත් රූපයත් නිර්වශේෂයෙන් නිරුද්ධ වෙන්නේ. එතකොට මෙතනින් අපට පේනවා මේ යත්ථ එත්ත කියලා කියන්නේ අර නිර්වාණය බව. ඒක කොයි ආකාරයෙන් හඳින්නුවත් සබ්බ සංඛාර සමත කිව්වත් අසංකත ධාතුව කිව්වත් ඒ කොයි වචනෙන් කිව්වත් අර නිරෝධ තත්ත්වයයි. නිරෝධ තත්ත්වයයි මේ කියන්නේ. මේ නිරෝධ තත්ත්වයේ ලක්ෂණය කුමක්ද? යථාපෝච පඨවි තේජෝ වායෝ නගාදති. ඊරහත් විඥානේ නිරහත් හිතෙහි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන් කොල්මන් කරන්නේ නැහැ. ඒවා ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ. යම් අවස්ථාවක සතර මහා භූතයන් පිළිබඳ සම්පූර්ණ විරාගය ඇති වුණා නම් අතෝ අන්න එතනින් අර දියවැල් ගලන්නේ නැහැ. එත්ත වට්ටම් නවට්ටති. දියසුලිය කරකැවෙන්නේ නැහැ. එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. නාමයත් රූපයත් සම්පූර්ණයෙන් මෙතන නිරුද්ධ වෙනවා. ඔන්න ඔය විදිහට මෙතනොත් තේරුම් ගන්න පුළුවනි. අර නාම රූප කියන එකේ රූප ගැන කල්පනා කරලා බලනකොට මේ රූප ධර්මයන් විග්‍රහ කරන අවස්ථාවේදී චත්තාරිච මහා භූතානිම චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලා දැක්වීමක් නිසාද මේ රූපයට යටින් තියෙන මීට හේතුව වුණු අර සතර මහා භූතයන් පිළිබඳව සැලකිලියම් කිරීම තමයි බුද්ධ ධර්මයේ තියෙන විශේෂත්වය. ඒතෙක් බුදු පියාණන් වහන්සේ පහළ වෙන තෙක් ලෝකයා හිතුවා මේ රූපය ජය ගන්න නම් අපි අරූපය බදා ගන්න ඕනේ කියලා. නමුත් අරූපයේ තියෙනවා රූපයේ ඊටාත්ම සියුම් මන්දමින්. දැන් උන අපි හිතමු කෙනෙක් රැයේ යම් කිසි දෙයක් දැකලා යකෙක් කියලා බය වෙලා දුවනවා. ඒ පුද්ගලයා දුවන්නේ යකාගෙන් බේරෙන්න. නමුත් යකත් අරගෙනයි දුවන්නේ. හිතේ යකා ඉන්නවා. අන්න ඒ වගේ මේ ලෝකයා එතෙක් බුදු පියාණන් වහන්සේ පහළ වෙන තාක් මේ රූප ධර්මයෙන් මිදීම සඳහා අරූපය අල්ලගත්තා. ඒක නිසා අරූප ලෝකයේ කෙලවරට ගියත් සංස්කාර බැම්මින් බැඳිලා යන්නේ. ඒ සංස්කාර බලයේ සංසිඳුණු හැටි ආයෙත් රූපයටම කරකැවිලා එනවා. ඔන්න ඔය ද්වේ නිශ්චිතතාව එතනක් තියෙනවා. මේ ද්වේ නිශ්චිතතාව, ද්වේතාව, ඉදප්පච්චේතාව ආදී වචන කෙරෙහි සැලකිල්ලක් මේ දේශනාවෙන් යම් පමණකට හෝ යොමු වුණා නම් අදට මේ දේශනය ප්‍රමාණවත් කියලා හිතනවා. අදට මෙතනින් නතර කරනවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි, මෙම දෙසුම් පෙළට